12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනුකාබ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. කොළඹ වරාය නගර ව්‍යාපෘතයෙන් ඉදිරි වසර 5 තුලදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ලබා ගැනීමට සැලසුම්. වරාය නගර පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන දෙවන වර කියවීමේදී පනතට එක් කෙරේ. රටේ අනාගතය උදෙසා ලැබෙන ප්‍රතිලාභ පටු දේශපාලන කෝණවලින් නොබලන්නයි අගමැතිගෙන් ඉල්ලීමක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 30 දෙනෙකුට නඩු. රණවිරුවන්ගේ සුබසාධන වැඩසටහන් සඳහා විපක්ෂයේ සහාය. විජයග්‍රහණයේ 12 වෙනි සැමරුම රණවිරු ස්මාරකයේ අභ්‍යාසදී අද පස්වරුවේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2000කට ආසන්න පිරිසකට උසස් වීම. කොරෝනා මර්ධන එන්නත රට තුල නිෂ්පාදනයට රාජ්‍ය අවධානය. කොරෝනා මර්ධනයට දකුණු පළාත් සභාවෙන් රුපියල් මිලියන 100ක්. ඉන්දිය අගමැතිවරයා ගුජරාට් ප්‍රාන්තයේ සංචාරයක. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනින. විවාදය ආරම්භ කරමින් කතා කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරාය නගර ව්‍යාපෘතය මෙරට හැරවුම් ලක්ෂයක් වනු ඇතැයි ප්‍රකාශ කළේය. මෙම ව්‍යාපෘතයෙන් නිසි ප්‍රයෝජන ගැනීමට ආයෝජකයන් සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කළ යුතුය. ඒ සඳහා රජයට වගකීමක් ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. ඉදිරි වසර 5ක කාලය තුළ ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජනයක් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතයෙන් මුල් වසර 5 තුළ ලක්ෂ 2කට රැකියා අවස්ථා හිමි වෙයි. ස්ථීර සහ ඍජු රැකියා අවස්ථා 83000ක් ලැබෙන බවද රාජපක්ෂ මහතා පැවසීය. ආයෝජකයන් තම රටවලට ගෙන්වා ගැනීමට ලොව රටවල් අතර විශාල තරඟයක් පවතී. එබැවින් ආයෝජකයන් ආරක්ෂා කර ගැනීමට පහසුකම් සැලසිය යුතුය. නගරයට පිවිසෙන ආයෝජකයන්ට එකම කවුළුවකින් සේවා සැපීම අරමුණයි. ආයෝජකයන්ට රට කෙරෙහි විශ්වාසයක් ඇති විය යුතුය. යටිතල පහසුකම්ද සංවර්ධනය වීම වැදගත්ය. ඒ අනුව ගුවන්තොටුපළ මහා මාර්ග නගර අලංකරණය සෞඛ්‍ය ක්‍රීඩා ඇතුළු අංශ වැඩි දියුණු විය යුතු බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන දෙවන වර කියවීමේදී පනතට එක් කරන බව රාජපක්ෂ මහතා පැවසීය. එයින් එකක් මේ කොමිෂන් සභාවේ සංයුතිය පිළිබඳවයි. කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයන් විය යුතුයි යන යෝජනාව පනතගෙන තුලින්ම තාවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෝ විය යුතු යන මතය පනත සමනින්ම සහවරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද අඥාන පත්වීම් හරහා ශ්‍රී ලංකාවට සිදු වූ දැවැන්ත පාඩු බව අපි දන්නවා. එම අත්දැකීම් වලින් පැටකෑ අපගේ ජනතාවගේ සිත් තුළ අද දැඩි බියක් ඇති වී තිබෙනවා. එම බිය සාධාරණ බවත් අපි පිළිගන්නවා. ඒ අතරම මේ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් 75%ක්වත් ශ්‍රී ලංකිකයින්ට වෙන්විය යුතුයයි යන රෙගුලාසියද අපි ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. එසේ කරනවාට සමගම අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයන් සතු නොවන සමහර අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතුයයි අපි විශ්වාස කරනවා. ඒ අනුව එවැනි විශේෂ අවස්ථාවලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට බලයක් ද පවරමින් ශ්‍රී ලාංකික විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසෙන ආකාරයට මෙම පනත සංශෝධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. රටේ අනාගතය උදෙසා ලැබෙන ප්‍රතිලාභ පටු දේශපාලන කෝණවලින් නොබැලිය යුතුය. පක්ෂ විපක්ෂ සිළු දෙනාම මේ සඳහා සහාය දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා එල්ලීමක් කළේය. පසුගිය රජය මෙම ව්‍යාපෘතය දිගටම ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ ප්‍රසාදය පළ කරන බවද රාජපක්ෂ මහතා පැවසීය.
2015 සිට 2019 දක්වා කාලය තුලදී පසුගිය රජයේ මේ ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණක්. ඒ හොඳම නිදසුන වන්නේ 14 දී අප රජය කාලෙදී ආරම්භ කළ මේ වරාය පෝට් සිටි කිරීම 2015 සිට විවිධ හේතුන් නිසා අඩාල වූද මන්දගාමී වූද විශාල වන්දියක් සිදු වූද පසුගිය රජයේ මේ ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමයි. අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමන් ඒ අවස්ථාවේදී දැක්වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රට ඉදිරියේදී අත්වන්නට නියමිතව වාසියේ කොටස් කරුවන් වන්නට එතුමන්ලාටත් අයිතියක් තිබෙනවා. ඒ නිසා පටු දේශපාලන කෝණ වලින් නොබලා රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ලා ඒ අවස්ථාවල මේ පලනෙලා ගනිවීම අවශ්‍ය කරයි. ඒ අනුව අද අප රජයේ ඒ නව නගරය ඉදිකිරීමට ගන්නා ප්‍රයත්නයට සහයෝගයක් ලබා දෙමින් අලුත් උත්තේජනයක් රටට ලබා දීමට අද විපක්ෂයේ සිටවත් ඔබතුමන්ලා සහයෝගය ලබා දෙනු ඇතයි අප විශ්වාස කරනවා. ඔබ සියලු දෙනා මෙසේ කළහොත් එම පණිවිඩය ජාත්‍යන්තරයට අප ලබා දෙන විශිෂ්ට පණිවිඩයක් බව මම මතක් කරන්නේ. එවැනි පණිවිඩයක් තුලින් අපේ රටට ගලා එන ආයෝජනය ප්‍රමාණය ඉක්මනින් වැඩි වෙන බව නිසකවම අපිට කියන්න පුළුවන්. එවිට මේ ජයග්‍රහණය අපි සියලු දෙනාටම පක්ෂ ભેදයකින් තොරව භුක්ති විඳීමට හැකි වනු ඇත. එසේ නම් කරු කතානායකතුමනි මේ රටට ආදරය කරන රටේ ඉදිරි ගමනට ආශිර්වාද කර ශිල්ප මන්ත්‍රීවරුන්ට පක්ෂ ભેදයෙන් තොරව මෙම පන්තට සහාය ලබා දෙන ලෙස මා ඉතාම ආරාධනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා කතා කරමින් මෙම සංස්ථාපිත මණ්ඩලයේ රජයේ යටතට ගන්නා ලෙස ඉල්ලා සිටියේය. කොමිසමේ සමාජිකයන් පත් කිරීම පාර්ලිමේන්තු නිල බලයෙන් සිදු කිරීම සුදුසු බවද ඔහු පැවසීය. මෙහි නියාමනය මහ බැංකුවට තිබිය යුතු බවද මන්ත්‍රීවරයා කීවේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 30 දෙනෙකුට නඩු පවරා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. නඩු 9ක් පවරා තිබේ. එබැවින් විමර්ශන කටයුතු පිළිබඳ සැකයක් ඇති කරගත යුතු නැතැයි ඔහු කීවේය. ත්‍රස්ත ප්‍රහාරවලදී නඩු පැවරීමට බොහෝ කලක් ගත වේ. විමර්ශන කටයුතු සූක්ෂම ලෙස සිදු කිරීමට හේතුවයි. පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව එක්ව මීට අදාළ විමර්ශන ක්‍රියාවලිය තවදුරටත් සිදු කරන බව හෙතෙම පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතා කරමින් රටේ ස්වෛරීත්වය භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් ක්‍රියා කළ රණවිරුවන්ට ගෞරවය පුද කරන බව පැවසීය. දිනාගත් සාමය ශක්තිමත් කළ යුතුය. රණවිරුවන්ට හා ඔවුන්ගේ වැන්දබුවන්ට ලබා දිය යුතු දේ ලබා දීමට ක්‍රියා කළ යුතුය. තමන්ගේ ශරීරයේ ඉන්ද්‍රයන් ජීවිත කැප කරපු අපේ වීරෝදාර රණවිරුවන්ට විශේෂයෙන්ම ඒ වැන්දබු ශේෂ්ත්‍රයට ඒ වගේම ආබාධිත රණවිරුවන්ට ඒ වගේම සමස්ත රණවිරු ප්‍රජාවට ඒ ලබා දිය යුතු ඉහළම සත්කාරය උපකාරය අපි ඉෂ්ට කරන්නට ඕන. ඒ උදෙසා සමගි ජන බලවේගයේ අපි සූදානම් පරිපූර්ණ ඇස්තමේන්තුවක් කරහා ඒ ලබා දිය යුතු සියලුම ශක්තියින් විශේෂයෙන්ම අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කොටුව දුම්රිය පොළට ගිහිල්ලා ඒ ලබා දුන්නු පොරොන්දු ටික ක්‍රියාවට නංවන්න අපි සූදානම් අපේ උපරිම සහයෝගය ලබා දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා කතා කරමින් ත්‍රස්තවාදය පරාජය කිරීමේදී යුද හමුදාවට නායකත්වය දීමට ලැබීම පිළිබඳ තමා සතුටු වන බව පැවසීය. රණවිරුවන්ටත් ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ටත් තම ගෞරවය පුද කරන බවද ඔහු කීවේය. සමස්ත රටේම ජනතාවගේ සාමය වෙනුවෙන් රණවිරුවන් කැප වූ බවද ඔහු පැවසීය. කොළඹ වරාය නගර පනත් කෙටුම්පත විවාදයට ගැනෙන අද සහ හෙට ආණ්ඩුපක්ෂයේ ඇමතිවරුන්ට පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය කර තිබේ. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඒ බව සියලු මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇත. කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අදත් හෙටත් විවාදයට ගැනේ. ඒ පිළිබඳ ඡන්ද විමසීම හෙට පස්වරු 4ට සිදු කෙරේ. පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට යටත්ව සංශෝධන සහිතව සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. විජයග්‍රහණයේ 12 වෙනි සැමරුම බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකයේ අභයසදී අද පස්වරුවේ පැවැත්වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊට සහභාගී වීමට නියමිතයි. අඩු පිරිසකගේ සහභාගීත්වයෙන් චාම් අයුරින් උත්සවය සංවිධානය කිරීමට රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත. වසර 30කට වැඩි කාලයක් මෙරට පැවති යුද්ධය ජය ගැනීමට ක්‍රියා කළ රණවිරුවන්ගේ ගැටලු රැසකට මේ වන විට රජයේ පිළිතුරු ලබා දී තිබේ. රණවිරුවන් ලක්ෂයකට වැඩි පිරිසකට නිවාස ලබා දී ඇත. අපි වෙනුවෙන් අපි සත්විරු සත්හිඳ වැනි වැඩසටහන් සඳහා ක්‍රියාත්මක කෙරුණි.
රණවිරු ගම්මාන ඇතිකොට ඒවාට පහසුකම් සලසා දී ඇත. යුද්ධයේදී මියගිය හා අබාධිත තත්ත්වයට පත් වූ රණවිරුවන්ගේ දූදරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම භාරගෙන ක්‍රියා කරන්නේද රණවිරු සේවාධිකාරියයි. රණවිරුවන් විශ්‍රාම යන වයසෙන් පසුවත් පවුලේ අයට අදාළ දීමනා පිරිනැමේ. ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදයේ සහමුලින් උපුටා දමා රට තුළ සාමය ඇති කිරීමට ක්‍රියා කළ කණ්ඩායමක් ලෙස අනෙක් රටවල හමුදාවන් හා සසදීමේදී සුවිශේෂී වන බව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර මහතා පවසයි. මේ අතර ශ්‍රී ලංකා යුද හමුදාව ඉටු කළ මෙහෙවර වඩා වැදගත් වන බව ජාතික ගුවන්විදුලියේ සුභාරතේ සංවාද වැඩසටහනට අද එක්වෙමින් ඔහු සඳහන් කළේය. වසර 30ක කුරිරු යුද්ධය අවසන් කිරීමට රට පාලනය කළ විවිධ නායකයෝ උත්සාහ කළහ. එකල එම උත්සාහයන් ව්‍යර්ථ වූ බවත් වසර 12කට පෙර එය සාර්ථකව අවසන් කිරීමට හැකි වූ බවත් හෙතම පෙන්වා දුන්නේය. ත්‍රස්තවාදීන් මිනිස් පලිහක්ව තබාගෙන සිටි සාමාන්‍ය ජනතාවට මානුෂීය මෙහෙයුමක් සිදු කළ යුද හමුදාවයි. ත්‍රිවිධ හමුදාව පොලිසිය හා සිවිල් ආරක්ෂක බලකාය සිදු කළ සේවයේ හේතුවෙන් මෙරට ජනතාවට නිදහසේ ජීවත් වීමට අවස්ථාව උදා වූ බව සෙනරත් බණ්ඩාර මහතා සඳහන් කළේය. වර්තමානයේ වන විට කොවිඩ් වසංගතය මර්ධනය සඳහා රණවිරු වූ සුවිශේෂී මානසික මෙහෙවරක නිරත වෙතේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ සඳහා රණවිරුවන්ට විශේෂ බලතල ලබා දී ඇතැයි හෙතෙම පැවසීය. වර්තමානයේ වන විට කොවිඩ් වසංගතය ජය ගැනීම සඳහා සියලු රණවිරුවන් තවත් මානුෂීය මෙහෙයුමක නිරත වී සිටිනවා. ඒ සඳහා කොවිඩ් මර්ධන බලකායේ ප්‍රධානී වශයෙන් යුද හමුදාධිපතිතුමා විශේෂී මෙහෙවරක් ඉටු කරනවා. කොවිඩ් කාර්යසාධක බලකායක් පිටුවලා තියෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක සේනා 7ක් තියෙනවා. යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වන්නි, මධ්‍යම සහ බටහිර. මේ ආඥාපතිවරුන්ට උපදෙස් ලබා දීලා තියෙනවා කොවිඩ් වසංගතය වැළැක්වීම සඳහා කටයුතු කරන්න. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් පත් කිරීමක් විශේෂ බලතල ලබා දීලා තියෙනවා මේ වසංගතය මැඩපවත්වන්නට. නිරෝධායන කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම, ඊට අමතරව මේ වත්මනේ විශාල වශයෙන් කොවිඩ් ආසාදිත පුද්ගලයන් රැකබලා ගන්නට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන නිර්මාණය කරා. ඊයේ විශේෂයෙන් ජනාධිපතිතුමා විවෘත කරා සීදුව රැන්ඩික්ස් ආයතනයේ විසින් ලබා දුන්න ගොඩනැගිල්ලක් අපි පරිවර්තනය කරා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් විදිහට 1200කට පමණ ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ලෑස්ති කරා. මම හිතන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා යුද හමුදාව කොවිඩ් වසංගතය මැඩපවත්වීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දෙනවා. කොරෝනා මර්ධනයෙන් නැත මෙරට නිෂ්පාදනය කිරීමට රජයේ අවධානය යොමු වේ. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සිනෝවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම එක්ව මෙම එන්නත මෙරටදී නිෂ්පාදනය කිරීමට නියමිතයි. මේ අතර දැනට ලොව එන්නත් නිෂ්පාදනය කරන සමාගම් කිහිපයක් සමගද මෙරටදී නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙමින් පවතී. කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම හා රෝහල්වල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට දකුණු පළාත් සභාව රුපියල් මිලියන 100ක් වෙන් කරයි. අකුරැස්ස, දෙනියාය, පල්ලේගම, ඌරුබොක්ක හා මාලවිල යන ප්‍රදේශවල රෝහල්වල යටිතල පහසුකම් අවශ්‍යතා හඳුනා ගැනීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේ පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා මේ බව පැවසීය. මෙම රෝහල් වලින් බොහෝමයක් දැනටමත් ආසාදිත රෝගීන් සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වේ. තවත් රෝහල් කිහිපයක් ඉදිරියේදී අලුත් වැඩ කිරීමට නියමිතයි. වතු ප්‍රදේශවල කොවිඩ් ආසාදිතයන් ඉහළ යාමට ප්‍රධාන හේතුව එම ජනතාව පේලී නිවාසවල ජීවත් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි. මෙම තත්ත්වයෙන් වතු ජනතාව මුදා ගැනීමට රජයේ අවධානය යොමු විය යුතු බව හෙතම පෙන්වා දෙයි. වතුකරේ කොවිඩ් ආසාදිතයන්ගේ සුබ සාධනය සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් රාධාක්‍රිෂ්ණන් මහතා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මේ වන විට කොවිඩ් ආසාදිතය වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇතැයි පැවසීය. ආසාදිතයන් 2500කට අධික පිරිසක් වාර්තා වී තිබේ. පේලි නිවාස එකිනෙකට සම්බන්ධ වීම නිසා ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට වෛරසය සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව වැඩි බවද හෙතම පැවසීය. වැඩි පිරිසක් එකම වැසිකිළිය භාවිත කිරීමද එම තත්ත්වයට හේතු වී තිබේ. රහස් පොලිසිය භාරයේ රැඳවුම් නියෝග මත සිටින හිටපු ආණ්ඩුකාර අසද් සාලි මහතා හෘදයාබාධයකට ගොදුරු වීමෙන් අද පෙරවරුවේ රෝහල් ගත කර තිබේ.
තෞහිද් ජමාත් සංවිධානයේ නායක සහරම් හසීම් මෙහි වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු දැන සිටි බවටත් තෞහිද් ජමාත් සංවිධානයට ආධාර අනුබල දුන් බවටත් සැකපිට මීට මාසකට පමණ පෙර අසද් සාලි මහතා රහස් පොලිසිය අත්අඩංගුවට ගැනින ඔහුගෙන් රඳවා ගැනීමේ නියෝග යටතේ ප්‍රශ්න කෙරෙමින් පවතී. මීළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණයතොරතුරු හා සේවාවන් SMS එකකින් රාජ්‍ය හා පෞද්ගලිකංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණයතොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071 SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. තෙස් වසරකට ආසන්න කාලයක් මෙරට පැවති LTT ත්‍රස්තවාදයේ මානුෂීය මෙහෙවරකින් විජයග්‍රහණය කරා මාතෘ භූමියට උත්තරීතර නිදහස උදා කර දී 12 වසරක් සපිරේ. ඒ නිමිත්තෙන් නාවික හමුදාවේ පුද්ගලයන් 1968 දෙනෙකුට උසස් වීම පෙරනැවීම අද සිදුවිය. නිලධාරියහු 64 දෙනෙක් හා විවිධ තරාතිම්රම් වලට අයත් නාවිකයෝ 1904ක් ඒ අතර වෙති. ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුමැතිය මත නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා මෙම පිරිසට උසස් වීම පිරිනමා තිබේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. අලුත්ගම මතුගම අගලවත්ත ජල ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදුරු කිරීමක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට රාත්‍රී 12 දක්වා පැය 16ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, උතුර, දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෝම්බුවල සහ පිළිමිනාවත් යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවේ. ලෝක ප්‍රවෘත්ති. ෆයිසර් එන්නත මාසක කාලයක් ශීතකරණයේ ගබඩා කර තැබිය හැකි බව යුරෝපා සංගමේ ඖෂධ නියාමන ආයතනය සඳහන් කරයි. එම එන්නත මීට පෙර ශ්‍රීතකරණයක ගබඩා කිරීමට හැකිව තිබුණේ දින 5ක් පමණි. මේ අනුව යුරෝපා සංගමයේ යටතේ ෆයිසර් එන්නත ලබා ගැනීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඉතා අඩු උෂ්ණත්වයකදී ප්‍රවාහනය සහ ගබඩා කිරීමේ අවශ්‍යතාව ෆයිසර් එන්නතේ ප්‍රධාන ආවාසයකි. මේ හේතුවෙන් ලොව සමහර ප්‍රදේශවල මේ භාවිත කිරීම දුෂ්කර වී තිබේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ගුජරාට් ප්‍රාන්තීය සංචාරයක නිරත වේ. පසුගිය දයිම ප්‍රාන්තයට බලපෑ ප්‍රබල සුලිකුණාටුවෙන් හානියට පත් ප්‍රදේශ දැක බලා ගැනීමටත් ජනතාවට අවශ්‍ය සහන සැලසීමටත් අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරයි. ඔහු අහමදාබාද්හි සිට මීට අදාළ රැස්වීමකටද සහභාගී වේ. මේ අතර බංග්ලාදේශයේ කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින ඉන්දියාවට දෙවන වරටත් සෞඛ්‍ය උපකරණ තොගයක් පිරිනමයි. ඉන්දියාවේ බංග්ලාදේශ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා එම උපකරණ හා ඖෂධ තොගය ඉන්දිය රතුකුරුස සමාජයට ඊයේ බාර දුන්නේය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ට්‍රම්ප් සංවිධානයට අදාළව සිදු කෙරෙන පරීක්ෂණ මේ වන විට සාපරාධී විමර්ශනයක් ලෙස සිදු කෙරෙන බව නිව්යෝර්ක් නීතිපති කාර්යාලය පවසයි. ට්‍රම්ප් මහතාගේ දේපල සමාගම තවදුරටත් සිවිල් නොවන බව එරට රජයේ ඉහළ පෙළේ නීතිඥ ලෙඩිටියා ජේම්ස් මහත්මිය පෙන්වා දෙයි. ඇය ට්‍රම්ප් මහතාගේ මූල්‍ය කටයුතු පිළිබඳ සොයා බලා තිබේ. කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තමා නිවැරදි බවට තවදුරටත් ප්‍රකාශ කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වැලිකඩ බන්ධනාකාර සංකීර්ණය හොරණ මිල්ලෑවවත් ඉඩමේ අක්කර 200ක භූමියක ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කෙරේ. අනාගත අවශ්‍යතා සැලකිල්ලටගෙන එහි නව බන්ධනාකාර සංකීර්ණයක් ඉදිකෙරේ. දැනට වැලිකඩ බන්ධනාකාරයේ පවත්වාගෙන යන භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දීමට නියමිතයි. ඉන් අනතුරුව එය දෙස් විදෙස් ආයෝජකයන්ට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දිගුකාලීන බදු පදනම මත ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ
මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටවත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටින් සමු ගැනීමට ගත් තීරණය වෙනස් නොකරන බව දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු පිතිකරු ABD ඩිවිලියර්ස් පවසයි. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ සමග පැවති සාකච්ඡාවකින් පසු ඔහු මෙම තීරණයට එළඹ තිබේ. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරඟාවලියේ බංග්ලාදේශ කණ්ඩායමේ 3 ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන් 3 වෙනි ස්ථානයේ පන්දුවට පහර දීමට නියමිතව ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. මෙම තරඟාවලිය ලබන ඉරිදා ඩකාහිදී ආරම්භේ. දෙරට අතර එක්දින තරඟ 3ක් පැවැත්වීමට නියමිතයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රකර් ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. රජයේ සතු සත්කාරක සේවාවන්හි නිරත ආයතන තුලත් ආයෝජන ප්‍රතිව්‍යුහගත කරමින් රාජ්‍ය හිමිකාරීත්වයෙන් යුත් දීපල සංවර්ධන සමාගමක් මේ වන විට ස්ථාපිත කර තිබේ. අමිති මණ්ඩල අනුමැතියට යටත්ව භාණ්ඩාගාරයට 100ක් හිමිකාරීත්වයේ සහිත සෙලෙන්දිව ආයෝජන සමාගම ඒ අනුව ක්‍රියාත්මකයි. රජයේ සතු කැන්විල් හෝල්ඩිංස් පෞද්ගලික සමාගම, හොටෙල් ඩෙවලපර්ස් ලංකා සමාගම සහ හොටෙල්ස් කොළඹ යන සමාගම් මේ වන විට සෙලෙන්දිව ආයෝජන සමාගම යටතට පත් කරගෙන තිබේ. මෙම ආයෝජන සමාගම පුද්ගලික රාජ්‍ය හවුල්කාරීත්ව පදනම යටතේ මේ වන විට ආයෝජන පහසුකම් සැපීමේ ආකෘතියක් සැලසුම් කර ඇත. ඒ යටතේ කොළඹ කොටුව හෙරිටේජ් ස්ක්වයාර් නිෂ්පල දීපල සංවර්ධන සහ රජයට අයත් සත්කාරකාංශ වශයෙන් ආයෝජන කොළඹ 3ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සඳහා ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟම ඇති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. සීපත ෆිනෑන්ස් සමාගම මෙරට ගොවි ජනතාව වෙනුවෙන් ඇග්‍රි ලීස් නමින් විශේෂ ලීසින් පහසුකමක් හඳුන්වා දෙයි. කෘෂි කර්මාන්තයේ නියැලී සිටින ගොවීන්ට වගාකරුවන්ට මෙන්ම ඒ හා එක්ව සිටින ව්‍යවසායිකින්ගේ අවශ්‍යතා සඳහා නව කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට හෝ දැනට භාවිත කරන යන්ත්‍ර සූත්‍ර යාවත්කාලීන කර ගැනීම සඳහා මෙම ලීසින් පහසුකම් ලබාගත හැකිය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් භාණ්ඩ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC Finance රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඒසාන දෙක බෙන්ගාල බොක් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ලබන 23 වෙනිදා වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව ලබන සිකුරාදා සිට නැවත දැනුම් දෙනතුරු ඊසාන දිග බොක්කාශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටිය යුතුය. දැනට මෙම මුහුදු ප්‍රදේශවල දීවර කටයුතු වල නිරතව සිටින අය කඩිනමින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසට දැනුම් දෙනු ලැබේ. දීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳ නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවිය යුතුය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් ඉදිරි වසර 5 තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ලබා ගැනීමට සැලසුම්. වරාය නගර පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් සංශෝධන දෙවන වර කියවීමේදී පනතට එක් කෙරේ. රටේ අනාගතය උදෙසා ලැබෙන ප්‍රතිලාභ පටු දේශපාලන කෝණවලින් නොබලන්නයි අගමැතිගෙන් ඉල්ලීම. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදිතයන් 30 දෙනෙකුට නඩු. රණවිරුවන්ගේ සුබ සාධන වැඩසටහන සඳහා විපක්ෂයේ සහාය. විජයග්‍රහණී 12 වෙනි සැමරුම රණවිරු ස්මාරකයේ අභ්‍යාසදී අද පස්වරුවේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2000කට ආසන්න පිරිසකට උසස් වීම. කොරෝනා මර්ධන එන්නත රට තුළ නිෂ්පාදනයේට රජයේ අවධානය. කොරෝනා මර්ධනයට දකුණු පළාත් සභාවෙන් රුපියල් මිලියන 100ක්. ඉන්දීය අගමැතිවරයා ගුජරාට් ප්‍රාන්තයේ සංචාරයක. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්තියින් සමත්යි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.